ආයුබෝවන් මම ගම්සප YouTube channel එක වෙනුවෙන් මාලින්ක පසින්දු අපි මේ YouTube channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපසසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයට අදාළ පාඩම් එකතු කරන්න මම අද ඔයගොල්ලන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීව විද්‍යා විෂය නිර්දේශයේ දෙවන පාඩමට අදාළ ශෛලිය හා උපශෛලිය සංඝටකවල ව්‍යුහය හා කෘත්‍යය කියන කොටසයි. ඒ යටතේ අපිට මුලින්ම කතා කරන්න තියෙන ප්ලාස්ම පටලය ගැන. ශෛලයක් සලකපුවාම ඒකේ ඇතුළතින් සයිටෝසෝලය තියෙනවා. පිටතින් ඒක ආවරණය කරමින් ප්ලාස්ම පටලය දකින්න පුළුවන්. මේ සයිටෝසෝලය තුළ විවිධ ඉන්ද්‍රිකා ගිලී පවතිනවා. ඒ ඉන්ද්‍රිකා සමහර ඒවා සෛල පටල වලින් වට වෙලා තියෙනවා. සමහර ඒවා සෛල පටල වලින් වට වෙලා නැහැ. එහෙම මේ සෛල පටල වලින් වට වෙලා තියෙන ඉන්ද්‍රිකාවල තියෙන සෛල පටල ගාන වෙනස් වෙන්න පුළුවන්. සමහර ඒවල සෛල පටල එකක් තියෙන්න පුළුවන්. සමහර ඒවල සෛල පටල දෙකක් තියෙන්න පුළුවන්. එතකොට ඒ සෛල පටල වල ව්‍යුහය කියනවා ප්ලාස්ම පටලයේ ව්‍යුහයට සමානයි කියලා. මේ ඉන්ද්‍රිකාව මම සලකලා තියෙන්නේ. මේ ඉන්ද්‍රිකාව වටේ තියෙනවා සෛල පටල. ඒ සෛල පටලයේ ව්‍යුහය ප්ලාස්ම පටලයේ ව්‍යුහයට සමානයි කියලා කියනවා. 1972 සිංග හා නිකල්සන් කියන විද්‍යාඥයෝ දෙන්න සෛල පටලයේ පිළිබඳ ආකෘතියක් ඉදිරිපත් කරනවා. ඒ ආකෘතිය නම තරල විචිත්‍ර ආකෘතිය. ඒක ආකෘතියක්. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් සෛල පටලයේ ප්ලාස්ම පටලයේ ව්‍යුහය තාම කවුරුත් හරියට දැකලා නැහැ. දැන්ට දිනුම අන්වීක්ෂය විදියට තියෙන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඒතකොට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් සෛල ප්ලාස්ම පටලය නිරීක්ෂණය කරපුවාම අපිට දකින්න පුළුවන් මේ වගේ අඳුරු කලාප දෙකක් විදියට විතරයි. එතකොට අපිට ප්ලාස්ම පටලය කොහොමද කියන්නේ ඒක ඇතුලේ තියෙන අණු මොනවාද, ඒ අණු කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන එක අපිට හරියට දක ගන්න හම්බෙන්නේ නැහැ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පවා. ඒකින්ද මේ සිංග හා නිකල්සන් කියන විද්‍යාඥයෝ දෙන්න පරීක්ෂණාත්මකව මේ ඉදිරිපත් කරලා තියෙන ආකෘතියක් ප්ලාස්ම පටලයේ ව්‍යුහය මේ වගේ වෙන්න ඇති කියලා. මේ තියෙන්නේ තරල විචිත්‍ර ආකෘතිය ගන්න ප්ලාස්ම පටලයේ රූප සටහන. තරල විචිත්‍ර ආකෘතිය අනුව ප්ලාස්ම පටලය හදලා තියෙන්නේ ප්‍රධාන සංඝටක දෙකකින්. එකක් තමයි ෆොස්ෆොලිපිඩ, අනිත් එක තමයි ප්‍රෝටීන. මේ නිල් පාටින් දකින්න පුළුවන් ෆොස්ෆොලිපිඩ අණු. එතකොට මේ තමයි ප්‍රෝටීන අණු. ප්ලාස්ම පටලයේ ෆොස්ෆොලිපිඩ අණු ඇසිල්ලා තියෙන ආකාරය බැලුවම ඒක තියෙන්නේ අංක ස්තර දෙකක් විදියට. කියන්නේ මේ තියෙන්නේ එක ෆොස්ෆොලිපිඩ අංක ස්තරයක්, මේ තියෙන අංක ස්තරය. එතකොට ඒකේ කියනවා ෆොස්ෆොලිපිඩ අණු ස්තරයේ ජලකාමී හිස. ඒ කියන්නේ මේ දැක්කලා තියෙන ජලකාමී හිස හැම වෙලාවම ජලීය පරිසරයකට මුහුණලා තමයි තියෙන්නේ කියලා. එතකොට මේකේ බලපුවාම අපි දන්නවා සෛලයක ඇතුළතින් මේ ප්ලාස්ම පටලය නම් ඒක ඇතුළතින් තියෙන්න ඕනේ මේ හරි සයිටෝසෝලය. එතකොට පිටතින් තියෙන සෛලයේ පිටතින් තියෙන අවකාශය. එතකොට ඒකත් සමහර විට ජලීය පරිසර වෙන්න පුළුවන්. එතකොට දැන් මේ කියලා තියෙන විදිහට ප්ලාස්ම පටලයේ ෆොස්ෆොලිපිඩ අණු ස්තරයේ ජලකාමී හිසවල් හැම වෙලාවෙම ජලීය පරිසරයකට මුහුණලා තියෙනවා. ඒක අපිට හොඳටම දැක ගන්න පුළුවන්. මේ අණු ස්තරයේ ෆොස්ෆොලිපිඩ අණු වල ජලකාමී හිසවල් බාහිර පරිසරයේ බාහිර සෛලයෙන් බාහිර ජලීය පරිසරයටත් මේ ෆොස්ෆොලිපිඩ අණු ස්තරයේ ජලකාමී හිසවල් ඇතුළට සෛලය ඇතුළත තියෙන සයිටෝසෝලේ ජලීය පරිසරයටත් මුහුණලා තියෙනවා කියලා. ඒ වගේම ෆොස්ෆොලිපිඩ ද්වි අණු ස්තරය සලකුවාම ඒ ෆොස්ෆොලිපිඩ අණු වල ජල බීතික වර්ගයන් ඇතුළට ප්ලාස්ම පටලයේ ඇතුළට මුහුණලා වගේ තමයි තියෙන්නේ. එතකොට ඒ හයිඩ්‍රෝකාබන් වර්ගයන් මගින් ප්ලාස්ම පටලයේ ජල බීතික පරිසරයක්, අභ්‍යන්තර පරිසරයක් නිර්මාණය කරනවා. සිංග හා නිකල්සන් මේ ආකෘතියට තරල විචිත්‍ර ආකෘතිය කියලා කියන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ ෆොස්ෆොලිපිඩ අණු ස්තරයට චලනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ෆොස්ෆොලිපිඩ අණු ස්තරය දැඩි ස්තරයක් නෙමෙයි. සමහර වෙලාවට කියන්නේ මෙහෙම තරංග ඇති කරමින් ඒ වගේ ෆොස්ෆොලිපිඩ අණු ස්තරයට චලනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ ෆොස්ෆොලිපිඩ අණු ස්තරයේ විවිධ
ප්‍රෝටීන ගිලී පවතිනවා. සමහර ඒවා සම්පූර්ණයෙන් ගිලී පවතිනවා, සමහර ඒවා අර්ධ වශයෙන් ගිලී පවතිනවා. එතකොට ඒ ප්‍රෝටීන මගින් ප්ලාස්මා පටලයට විචිත්‍ර භාවයක් ඇති කරනවා. එතකොට අර ෆොස්ෆොලිපිඩ දිව්‍යාංග ස්තරය මගින් ප්ලාස්මා පටලයට චලනය කිරීමේ හැකියාවක් ලබා දෙනවා වගේම ප්‍රෝටීන මගින් විචිත්‍ර ස්වභාවයක් ලබා දීම හින්දා ප්ලාස්මා පටලයට තරල විචිත්‍ර ආකෘතිය කියලා තමයි නම් දීලා තියෙන්නේ. තරල විචිත්‍ර ආකෘතියට අනුව ප්‍රෝටීන වර්ග 3ක් තියෙනවා. මේ ප්ලාස්මා පටලයේ දකින්න පුළුවන්. එක ප්‍රෝටීන වර්ගයක් තමයි ඒ ප්‍රෝටීන මේ ෆොස්ෆොලිපිඩ දිව්‍යාංග ස්තරයේ සම්පූර්ණයෙන් ගිලී පවතිනවා. ඒ ප්‍රෝටීන වලට අපි කියනවා තීරය පටල ප්‍රෝටීන කියලා. සමහර ප්‍රෝටීන ෆොස්ෆොලිපිඩ දිව්‍යාංග ස්තරයේ අර්ධ වශයෙන් තමයි ගිලී පවතින්නේ. එතකොට ඒ අර්ධ වශයෙන් ගිලී පවතින ප්‍රෝටීන වලට සම්පූර්ණයෙන් ගිලී පවතින ප්‍රෝටීන වලටත් අපි පොදුවේ නමක් කියනවා සම්පූර්ණක ප්‍රෝටීන කියලා. ඒ වගේම තවත් ප්‍රෝටීන වර්ගයක් තියෙනවා. ඒ තමයි පර්යන්ත ප්‍රෝටීන. මේ පර්යන්ත ප්‍රෝටීන තියෙන්නේ ෆොස්ෆොලිපිඩ ද්විඅණුක ස්තරයේ ඇතුළත පෘෂ්ඨයට මූණලා තියෙන පෘෂ්ඨයට සම්බන්ධ වෙලා සයිටෝසෝලය තුළ ගිලී තමයි තියෙන්නේ. ඊළඟට තරල විචිත්‍ර ආකෘතියට අනුව ප්ලාස්මා පටලයේ ප්‍රධාන වශයෙන් අපි කිව්වා සංග්‍රහක දෙකක් තියෙනවා. ඒ තමයි ෆොස්ෆොලිපිඩයි, අනිත් එක තමයි ප්‍රෝටීන. ඊටත් අමතරව තවත් සංග්‍රහක දෙකක් තියෙනවා. එකක් තමයි ග්ලයිකෝලිපිඩ, අනිත් එක තමයි ග්ලයිකෝප්‍රෝටීන. ග්ලයිකෝලිපිඩ කියන්නේ ඒවා හැදිලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේටයි ලිපිඩයි එකතුවෙන්. අපි සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට වලට අපි ග්ලයිකෝ කියන පත්‍ය අපි සාමාන්‍ය භාවිතා කරනවා. එතකොට මේ දකින්න පුළුවන් මේවා කාබෝහයිඩ්‍රේට දාම වගේ තියෙන්නේ. ඒව සමහරක් ෆොස්ෆොලිපිඩ අණු වල ජලකම්ීස වලට සම්බන්ධ වෙලා තියෙනවා. සමහර ප්‍රෝටීන වලට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඒක ප්‍රෝටීන වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි කියනවා ඒක ග්ලයිකෝප්‍රෝටීන කියලා. ෆොස්ෆොලිපිඩ අණු වල ජලකම්ීස වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි කියනවා ඒකට ග්ලයිකෝලිපිඩ කියලා. ප්ලාස්මා පටලයේ ප්‍රෝටීන සලකුවාම සමහර ප්‍රෝටීන වල විනිවිද යමින් තියෙනවා නාල වර්ගයක්. ඒකට කියනවා ජලකාමී නාල කියලා. මේ ජලකාමී නාල හරහා විවිධ ද්‍රවීය අණු අයන වලට ප්ලාස්මා පටලය හරහා සෛලය තුළට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මේ ප්ලාස්මා පටලයේ තනින් තන අහඹු ලෙස ගිලී පවතින කොලෙස්ටරෝල් අණු දකින්න පුළුවන්. මේ කොලෙස්ටරෝල් අණු ක්‍රියා කරන්නේ මේ ප්ලාස්මා පටලයේ තරලමය බව පාලනය කරන අණුවක් විදිහට, සංඝටකයක් විදිහට. මේක කියන්නේ සාමාන්‍ය මධ්‍යස්ථ උෂ්ණත්වයේදී මේකේ තරලමය බව පාලනය කරනවා. ප්ලාස්මා පටලයේ ද්විඅණුක ස්තරය මගින් ප්ලාස්මා පටලයට තරලමය බවක් ගෙන දෙනවා කියලා. ඒ තරලමය බව පාලනය කරන්න මේ කොලෙස්ටරෝල් අණු දායක වෙනවා මධ්‍යස්ථ උෂ්ණත්වයේදී. ඒ වගේම අඩු උෂ්ණත්වයේදී මේ ද්විඅණුක ස්තරය ඝන වීමෙන් තරලමය බව අඩු වෙන එක වළක්වා දෙනවා මේ කොලෙස්ටරෝල් අණුවකින්. ප්ලාස්මා පටලයේ කෘත්‍යයන් සලකුවාම ප්ලාස්මා පටලය සෛල ප්ලාස්මය වට කරමින් ආවරණයක් ලෙස ක්‍රියා කරනවා සෛලයට. ඒ වගේම ඒ මගින් තමයි සෛලයේ අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරය වෙන් කරන්නේ. ඒ වගේම ප්ලාස්මා පටලය බාහිර පරිසරයේ ඉඳන් ඇතුළත සෛල ප්ලාස්මය වෙත විවිධ අණු හා අයන ගමන් කිරීමට වර්ණීය බාධකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ මේ ප්ලාස්මා පටලය මගින් සෛල ප්ලාස්මයට එන බාහිර පරිසරයේ ඉඳන් එන අණු අයන ඒවා වර්ණීය ලෙස කියන්නේ තෝරලා බේරලා තමයි ප්ලාස්මා පටලය සෛල ප්ලාස්මය ඇතුළට ගන්න. මේ ප්ලාස්මා පටලය තුළ ගිල්ලා තියෙන ප්‍රෝටීන මගින් සෛලයට විවිධ කෘත්‍යයන් ඉටු කරනවා. මේ ප්‍රෝටීන මගින් සෛල හඳුනා ගැනීමට දායක වෙනවා. කොහොමද කිව්වොත් ඒ කියන්නේ මේ ප්ලාස්මා පටලය තුළ ප්‍රෝටීන ගිල්ලා තියෙන ආකාරය අනුව සමහර වෙන ප්‍රෝටීන වල හැඩය අනුව මේ එක එක සෛලයට අනන්‍යතාවයක් ඇති කරනවා.
මේක ගැන ඔයගොල්ලන්ට හොඳින්ම තේරෙයි ප්‍රතිශක්තිකරණ පාඩමේදී. ඒ වගේම මේ ප්‍රෝටීන මගින් සෛල තුළ සිදුවන විශිෂ්ට ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා ප්‍රතිග්‍රාහක අණු ලෙස ක්‍රියා කරනවා. ඒ කොහොමද කිව්වොත් අපි දන්නවා සමහර සෛල, ඒ කියන්නේ අක්මා සෛල වගේ වල තියෙන මේ ප්ලාස්ම පටලයේ ප්‍රෝටීන මගින් ඉන්සියුලින් හෝමෝන ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා බැලුවොත් මේ අක්මා සෛලයක ප්ලාස්මේ තියෙන ප්‍රෝටීනයක් විදිහට සැලකුවොත් ඉන්සියුලින් හෝමෝනය ඇවිල්ලා මේ ප්ලාස්ම පටලයේ මේ ප්‍රෝටීනයට මෙහෙම බැඳෙනවා. මෙහෙම බැඳුනට පස්සේ ඒකේ උත්තේජනය මගින් අක්මා සෛල එන්සයිම රුධිරයට නිකුත් කරනවා. ඒ කියන්නේ මේ ග්ලූකෝස් මට්ටම අඩු කරන්න. ඒ කියන්නේ එතකොට මේ ප්ලාස්ම අක්මා සෛල වල තියෙන ප්ලාස්ම පටලයේ තියෙන මේ ප්‍රෝටීනය ඉන්සුලින් කියන හෝමෝනයට ප්‍රතිග්‍රාහක අණුවක් විදිහට ක්‍රියා කරලා තියෙනවා. තවත් උදාහරණයක් සැලකුවොත් අපි දන්නවා දේහයේ ස්නායු ආවේග සම්ප්‍රේෂණය කරන්න දායක වන සෛල තමයි නියුරෝන සෛල කියන්නේ. එතකොට මේ එක නියුරෝන සෛලයක් සලකපුවාම ඒ නියුරෝන සෛලයකින් ඊළඟ නියුරෝන සෛලයකට ස්නායු ආවේග සම්ප්‍රේෂණය කරන්න රසායනිකයක් දායක වෙනවා. ඒකට කියන්නේ ස්නායු සම්ප්‍රේෂක කියලා. මේ ස්නායු සම්ප්‍රේෂක එක් නියුරෝන සෛලයක උපාගම බල්බ වලින් පිට වෙලා මේ උපාගමේ කියන මේ හිදෙසෙන් ගමන් කරලා ඊළඟ නියුරෝන සෛලයට ගිහිල්ලා නියුරෝන සෛලයේ ප්ලාස්ම පටලයේ තියෙන ප්‍රෝටීන වලට සම්බන්ධ වෙනවා. එතකොට තමයි මේ නියුරෝන සෛලයෙන් ඉස්සරලා නියුරෝන සෛලයෙන් ගෙන ආපු ආවේගය ඉදිරියට ගමන් කරන්නේ. එතකොට එතනදි මේ නියුරෝන සෛලයේ ප්ලාස්ම පටලයේ සලකුවාම ප්ලාස්ම පටලයේ තියෙන ප්‍රෝටීන ප්‍රතිග්‍රාහක අණු විදියට ක්‍රියා කරනවා ස්නායු සම්ප්‍රේෂක වලට. තව උදාහරණයක් විදියට මේ මම ඇඳලා තියෙන බැක්ටීරියා සෛලය. මේ බැක්ටීරියා සෛලයේ ප්ලාස්ම පටලයේ තියෙන ප්‍රෝටීන වලට සම්බන්ධ වෙන්න පුළුවන් අනුපූරක ප්‍රෝටීන කියලා ප්‍රෝටීන වර්ගයක්. මේක ප්‍රතිශක්තිකරණ පාඩමේ තමයි මේක ඉගෙන ගන්න. මේ අනුපූරක ප්‍රෝටීන මේ බැක්ටීරියා සයිටෝප්ලාස්මේ තියෙන මේ ප්‍රෝටීනයට සම්බන්ධ වුණාට පස්සේ ඒකේ මේ ප්ලාස්ම පටලයේ තියෙන වෙනත් ප්‍රෝටීනයක් තුලින් ජලය බැක්ටීරියා සෛලය තුළට ගමන් කරන්න පුළුවන්. එතකොට ඒක එමගින් එතකොට මේ බැක්ටීරියා සෛලයේ ශුන්‍යතාව කියන දේ වැඩි වෙලා මේ බැක්ටීරියා සෛලය මිය යන්න පුළුවන්. එතකොට ඒ වගේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා මේ බැක්ටීරියා සයිටෝප්ලාස්මේ ප්ලාස්ම පටලයේ තියෙන ප්ලාස්ම ප්‍රෝටීනයක් උපකාරී වෙනවා. ප්ලාස්ම පටලයේ තවත් කෘත්‍යයක් කිව්වොත් මේ ප්ලාස්ම පටලයේ දායක වෙනවා සෛලයේ හැඩය පවත්වා ගන්න. එක් කරන්නේ සෛලයේ තියෙනවා උපසෛලීය සංඝටකයක් සෛල සැකිල්ල කියලා. මේ සෛල සැකිල්ලේ තියෙන නාලිකා. ඒ නාලිකා මේ ප්ලාස්ම පටලයේ තියෙන ප්‍රෝටීනත් එක්ක සම්බන්ධ වෙලා සෛලයට සංධානය සපයනවා. ඒ වගේම මේ ප්ලාස්ම පටලයේ තියෙන ප්ලාස්ම ප්‍රෝටීන සෛලයට තවත් උපකාරයක් කරනවා. ඒ තමයි සමහර සෛලවල මේ ප්ලාස්ම ප්‍රෝටීන එන්සයිම් ලෙස ක්‍රියා කරනවා. එන්සයිම් කියන පාඩම අපිට ඉස්සරහට තියෙන්නේ. එතකොට එන්සයිම් කියන්නේ සරලව කිව්වොත් ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණය කරන්න දායක වන අණු. අපේ ආහාර මාර්ගයේ සලකුවාම ඒකේ දකින්න පුළුවන් ශුද්ධ අංගුලිකා. ඒ ශුද්ධ අංගුලිකා වල තියෙන සෛලවල ප්ලාස්ම පටලයේ ප්‍රෝටීන එන්සයිම් විදිහට ක්‍රියා කරනවා. ඒක කරන්නේ කරන විදිය සරලව කිව්වොත් ඒ කියන්නේ අපි ජෛව රසායනික ප්‍රතික්‍රියාවකදී අපි හිතුවොත් අණු දෙකක් එකතු වෙලා තවත් අණුවක් හැදෙනවා කියලා. එතකොට මේ ශුද්ධ අංගුලිකාවල තියෙන මේ ප්ලාස්ම පටලයේ ප්‍රෝටීන මගින් මේ අණු එකිනෙකට සම්බන්ධ කිරීම උත්ප්‍රේරණය කරනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන න්‍යෂ්ටය ගැන. න්‍යෂ්ටය සලකුවම අපි දන්නවා ඒක පටල දෙකකින් යුත් ඉන්ද්‍රිකාවක්, ද්වි පටලම ඉන්ද්‍රිකාවක්. මේ තියෙන්නේ ඒකේ න්‍යෂ්ටි පිටත පටලය, මේ තියෙන න්‍යෂ්ටි ඇතුළත පටලය.
එතකොට මේ පටල දෙක අතර තියෙන හිදෙස අපි පොතේ තියෙනවා නැනෝමීටර් 20ත් 40ත් අතර කියලා. ඒ වගේම මේ න්‍යෂ්ටිය සලකපුවාම න්‍යෂ්ටියේ තනින් තන සිදුරු දකින්න පුළුවන්. ඒක තමයි මේ පෙන්වලා තියෙන්නේ. මේ සිදුරු ඔස්සේ න්‍යෂ්ටියේ පූරකයට සයිටසෝලයේ ඉඳන් විවිධ අණු හා අයන ගමන් කරන්න හැකියාවක් තියෙනවා. මේ පෙන්වලා තියෙන්නේ න්‍යෂ්ටිකාවේ ප්‍රෝටීන සූත්‍රිකා වලින් සමන්විත න්‍යෂ්ටි තලාව. එතකොට මේ පෙන්වලා තියෙන්නේ න්‍යෂ්ටිකාව. මේක න්‍යෂ්ටිය තුළ තන්තු කණිකාමය තන්තු සහිත තදින් වර්ණ ගැන්වෙන කලාපයක්. මේ න්‍යෂ්ටිකාව සාමාන්‍යයෙන් හැදිලා තියෙන්නේ ප්‍රෝටීන හා RNA වලින්. මේ න්‍යෂ්ටිකාව තමයි සෛලයේ උපසෛලීය සංඝටකයක් වන රයිබෝසෝමය හදන්න ඒ රයිබෝසෝම වල උපගේකක හදන්න දායක වෙන්නේ මේ න්‍යෂ්ටිකාව කියන කොටස. මේ තියෙන්නේ ක්‍රොමැටින් තන්තු. මේවා හැදිලා තියෙන්නේ DNA හා ප්‍රෝටීන වලින්, විශේෂයෙන් හිස්ටෝන ප්‍රෝටීන වලින්. සෛල විභාජනයක් වෙන්නේ නැති අවස්ථාවක මේ ප්‍රෝටීන හිස්ටෝන ප්‍රෝටීන DNA අණු වලට බෙදෙමින් දිගු දාම විදියට තමයි දකින්න හම්බෙන්නේ. සෛල විභාජනයක් ආසන්න වෙන විට මේ හිස්ටෝන ප්‍රෝටීන වලට DNA අණු එතෙමින් වර්ණ දේහය මේ ආකාරයට දකින්න හම්බෙනවා. න්‍යෂ්ටි කෘත්‍යයන් විදියට සැලකුවොත් පළවෙනි කෘත්‍යය තමයි සියලුම සෛලීය ක්‍රියා පාලනය කිරීම. ඒක වෙන්නේ අපි දන්නවා මේ ක්‍රොමැටින් තන්තු වල තියෙන DNA වලට අනුව තමයි සෛලයට අදාළ ප්‍රෝටීන හැදෙන්නේ. ඒක අපි ඉස්සරහට ප්‍රෝටීන් සංශ්ලේෂණයේදී අපි ඉගෙන ගන්න පුළුවන් එක. එතකොට මේ ක්‍රොමැටින් තන්තු වල තියෙන DNA වල භස්ම අණු පිළිවෙලට අනුව හැදෙන ප්‍රෝටීන සෛලයේ විවිධ ක්‍රියාවලි සඳහා උපකාර වෙනවා. සමහර ප්‍රතික්‍රියා උත්පන්නය කරන්න සමහර වෙලාවට හෝමෝන හැදෙනවා ප්‍රෝටීන මගින්. එතකොට ඒවා සෛලයේ විවිධ ක්‍රියාවලි උත්තේජනය කරන්න දායක වෙනවා. එතකොට ඒ සෛලයේ විවිධ ක්‍රියාවලි හදන ප්‍රෝටීන මේ සෛලයේ න්‍යෂ්ටියේ තියෙන ක්‍රොමැටින් තන්තු වල අඩංගු DNA වලින් හදන හින්දා අපි කියනවා න්‍යෂ්ටියේ සෛලීය ක්‍රියා පාලනය කරනවා කියලා. ඒ වගේම මේ න්‍යෂ්ටිය දායක වෙනවා අලුත් න්‍යෂ්ටි හදන්න. ඒක වෙන්නේ අපි දන්නා ඉස්සරහට පාඩමක් තියෙනවා සෛල විභාජනය කියලා. ඒ සෛල විභාජනයේදී මේ ක්‍රොමැටින් තන්තු වල අඩංගු DNA සර්වසම පිටපත් බවට පත් වෙනවා. ඊට පස්සේ පිටපත් සෛලේ වෙන වෙනම බෙදිලා ඊට පස්සේ බෙදිච්ච ඒ ක්‍රොමැටින් අලුතෙන් හැදුණු පිටපත් වටා න්‍යෂ්ටි පටල ඇති වෙමින් ඊට පස්සේ අලුතෙන් නව න්‍යෂ්ටි බවට පත් වෙනවා. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ න්‍යෂ්ටිකාවේ තියෙනවා RNA හා ප්‍රෝටීන. ඒවා වලින් රයිබෝසෝමේ උපේකක හදන්න දායක වෙනවා. මොකද රයිබෝසෝමේ හැදලා තියෙන්නේ RNA හා ප්‍රෝටීන වලින්. එතකොට ඒ හැදෙන උපේකක මේ න්‍යෂ්ටි ජිත්‍රහලා සෛල ප්ලාස්මයට පැමිණෙනවා. ඒ වගේම න්‍යෂ්ටිය දායක වෙනවා tRNA හා mRNA කියන RNA අණු වර්ග හදන්න. ඒකට ඒවා හදන්න කේතය සපයන්නේ මේ ක්‍රොමැටින් තන්තු වල අඩංගු DNA මගින්. ඒකත් ඕගොල්ලන් ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලදී තේරෙයි. මේ ක්‍රොමැටින් තන්තු වල අඩංගු DNA වල DNA දාම දෙකක් බවට පත් වෙනවා. ඒ දාම දෙකේ ඉස්සරහින් විවිධ එන්සයිම් වල උත්ප්‍රේරණය යටතේ mRNA අණු හැදෙනවා. ඒ mRNA අණු මේ න්‍යෂ්ටි ජිත්‍රහා සෛල ප්ලාස්මයට පැමිණෙනවා. ඒ වගේම න්‍යෂ්ටිය සෛලයේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්න දායක වෙනවා. ඒක කරන්නේ දැන් මේ සෛලක අපි දන්නවා ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන DNA. ඒ DNA අඩංගු වෙලා තියෙන්නේ මේ ක්‍රොමැටින් තන්තු ලෙස තමයි මේ න්‍යෂ්ටිය ඇතුලේ. එතකොට මේ න්‍යෂ්ටිය ඇතුලේ අඩංගු වෙලා තියෙන DNA සෛල විභාජනයේදී පිටපත්
බවට පත්වෙමින් නව න්‍යෂ්ටි කරා ගමන් කරන හින්දා ඒ ප්‍රවේණික තොරතුරු එතකොට අපිට කියන්න පුළුවන් ඉදිරියට කියන්නේ සම්ප්‍රේෂණය කිරීමට න්‍යෂ්ටිය දායක වෙනවා කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙන රයිබෝසෝම ගැන. රයිබෝසෝම කියන්නේ ඉතා කුඩා ඉන්දිකාවක්. මේක හැම සෙල් එකකම වගේ දකින්න පුළුවන්. රයිබෝසෝමය ඇදලා තියෙන්නේ ප්‍රෝටීන හා RNA වලින්. ඒක අපි දන්නවා ඒක හැදිලා එන්නේ න්‍යෂ්ටියෙන්. එතකොට මේ රයිබෝසෝමේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි විශාල උපයකකය, අනිත් එක තමයි කුඩා උපයකකය. ඒ වගේම රයිබෝසෝමේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි 70 රයිබෝසෝම, අනිත් එක තමයි 80 රයිබෝසෝම. එතකොට මේ කියන්නේ මේ S කියන්නේ මේ ස්වෙඩ්බර්ග් යුනිට් කියන එක. ඒක වැඩි අපිට දැනගන්න ඕනේ නැහැ. එතකොට 70යි 80යි සලකපුවාම වඩා විශාල වෙන්නේ 80 රයිබෝසෝම. 80 රයිබෝසෝම දකින්න පුළුවන් සූන්‍යෂ්ටික සෛලවල විතරයි. ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල 80 දකින්න හම්බෙන්නේ නැහැ. 70 විතරයි තියෙන්නේ. සුභනෂ්ටික සෛලවල 70 තියෙන්න පුළුවන්. ප්‍රාග්න්‍යෂ්ටික සෛල සලකපුවාම ප්‍රාග්න්‍යෂ්ටික සෛලයේ සෛලප්ලාස්මයේ තනින් තන 70 රයිබෝසෝම දක ගන්න පුළුවන්. එතකොට සුභනෂ්ටික සෛලයක් සලකපුවාම 80 රයිබෝසෝමය දක ගන්න පුළුවන් සෛලප්ලාස්මයේ. ඒ වගේම න්‍යෂ්ටි පටලයේ දකින්න පුළුවන්. ඒ වගේම න්‍යෂ්ටි පටලයට සම්බන්ධ අපි ඉස්සරහට කතා කරන ඉන්ද්‍රිකාවක් තියෙනවා අන්තප්ලාස්මික ජාලිකා කියලා. ඒ අන්තප්ලාස්මික ජාලිකාවල පටලවලත් 80 රයිබෝසෝම දක ගන්න පුළුවන්. එතකොට ඒ වගේම සුභනෂ්ටික සෛලවල 70 රයිබෝසෝම දක ගන්න පුළුවන්. මයිටොකොන්ඩ්‍රියාවල පූරකයේ හදිතලවල පංජරේ. සුභනෂ්ටික සෛලයක් සලකපුවාම රයිබෝසෝම තියෙන තැන අනුව කොටස් දෙකකට බෙදෙනවා. එක තමයි බැඳුණු රයිබෝසෝම, අනිත් එක තමයි නිදහස් රයිබෝසෝම. නිදහස් රයිබෝසෝම කියන්නේ සුභනෂ්ටික සෛලයේ සෛලප්ලාස්මය තුළ නිදහසේ පවතින රයිබෝසෝම වලට. බැඳුණු රයිබෝසෝම කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ න්‍යෂ්ටි පටලයට නැත්නම් අන්තප්ලාස්මික ජාලිකාවලට බැඳුණු රයිබෝසෝම. රයිබෝසෝමේ කෘත්‍ය සැලකුවොත් ඒක තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය. ප්‍රෝටීන සංශ්ලේෂණ කිව්වත් එතකොට මේක රයිබෝසෝමයේ දායක වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා ස්ථානය සපයන. දන්නා ප්‍රෝටීන සංශ්ලේෂණයේදී DNA අණුවේ තියෙන ප්‍රවේණික තොරතුරු වලට අනුව හැදෙනවා mRNA අණුව. ඒ mRNA අණුව මේ රයිබෝසෝමයේ උපේකක අතරින් ගමන් කරනවා. ඒ ගමන් කරලා ඒ රයිබෝසෝමයේ මගින් ඒ DNA අණුවේ ප්‍රවේණික තොරතුරු වලට අනුරූපව හැදුණු mRNA අණුවේ mRNA භෂ්ම අණුකුලවල කියවමින් ඊට අදාළ ඇමයිනෝ අම්ල මේ රයිබෝසෝමයේ කියන ස්ථානයට ගෙන්න ගනිමින් ප්‍රෝටීනය මෙතන රයිබෝසෝමයේ හදන්න ස්ථානය සපයනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අන්තප්ලාස්මික ජාලිකා ගැන. අන්තප්ලාස්මික ජාලිකා සලකපුවාම ඒකේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි රළු අන්තප්ලාස්මික ජාලිකා, අනිත් එක තමයි සිනිඳු අන්තප්ලාස්මික ජාලිකා. අන්තප්ලාස්මික ජාලිකා අතන කිව්වොත් මේක න්‍යෂ්ටියත් එක්කම සම්බන්ධ ඉන්ද්‍රිකාවක්. මේ මම පෙන්වලා තියෙන න්‍යෂ්ටිය, මේ න්‍යෂ්ටියේ ඇතුළත ආවරණය. එතකොට මේ අන්තප්ලාස්මික ජාලිකා සෑදිලා තියෙන්නේ මේ න්‍යෂ්ටියේ පිටත පටලයත් එක්කම අඛණ්ඩව ඒ අන්තප්ලාස්මික ජාලිකාවල පිටත ආවරණය වෙන විදිහට. එතකොට මේ තියෙන්නේ න්‍යෂ්ටි, මේ අපි න්‍යෂ්ටි සලකපුවාම මේ තමයි න්‍යෂ්ටි දෙක අතර තියෙන අන්තර් අවකාශය. මේ අවකාශය මේ න්‍යෂ්ටි රළු අන්තප්ලාස්මික ජාලිකාවලයි සිනිඳු අන්තප්ලාස්මික ජාලිකාවලයි මේ කුහරයත් එක්කම අඛණ්ඩ වෙන විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ. රළු අන්තප්ලාස්මික ජාලිකා සලකපුවාම ඒක තැටි ආකාර ව්‍යුහයක් තමයි දකින්නේ මේ විදිහට. එතකොට සිනිඳු අන්තප්ලාස්මික ජාලිකා සලකපුවාම ඒක මඩි ආකාර ව්‍යුහයක් තමයි දැක ගන්න හම්බෙන්නේ. මේ රළු අන්තප්ලාස්මික ජාලිකයි සිනිඳු අන්තප්ලාස්මික ජාලිකා කියලා වෙන වෙනම නම් දාන්න හේතුව තමයි රළු අන්තප්ලාස්මික ජාලිකාවල පිටත පෘෂ්ඨයේ
මේ විදිහට රයිබෝසෝම දැක ගන්න පුළුවන්. ඒත් සිනිඳු අන්තප්ලාස්මික ජාලිකාවල පිටත පෘෂ්ඨයේ රයිබෝසෝම දැක ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඒත් මොනවාද සිනිඳු අන්තප්ලාස්මික ජාලිකාවල එන්සයිම් දැක ගන්න පුළුවන්. අපි දැන් රළු අන්තප්ලාස්මික ජාලිකාවයි සිනිඳු අන්තප්ලාස්මික ජාලිකාවලයි කෘත්‍ය වෙන වෙනම සලකමු. රළු අන්තප්ලාස්මික ජාලිකා සලකපුවාම ඒකේ කෘත්‍යයක් තමයි මේ රයිබෝසෝම රළු අන්තප්ලාස්මික ජාලිකාවල පිටත පෘෂ්ඨයේ බැඳිලා ඇති රයිබෝසෝම මගින් නිෂ්පාදනය කරන ප්‍රෝටීන සයිටෝප්ලාස්මයට පරිවහනය කිරීම. එක් කරන්නේ දැන් රළු අන්තප්ලාස්මික ජාලිකාවල පිටත පෘෂ්ඨයේ රයිබෝසෝම දැක ගන්න පුළුවන්. ඒ රයිබෝසෝම මගින් නිෂ්පාදනය කරන ප්‍රෝටීන මේ පටලය හරහා මේ කුහරය වෙතට ඇතුල් කරනවා. ඊට පස්සේ මේ කුහරය තුලදී ප්‍රෝටීන විවිධාකාරයෙන් විකරණය වීමට ලක් වෙලා ඊට පස්සේ මේ පෘෂ්ඨයේ රළු අන්තප්ලාස්මික ජාලිකාවල පෘෂ්ඨයේම ආශිකාවක් බවට පත් වෙලා ඒක සයිටෝසෝලය වෙතට මුදා හරිනවා. මේ අන්තප්ලාස්මික ජාලිකාවල කුහරය සලකපුවාම ඒකේ ෆොස්ෆොලිපිඩ සමහර වෙලාවට දකින්න පුළුවන්. එතකොට කාබෝහයිඩ්‍රේට ප්‍රෝටීන කියන ඒ සංඝටක තියෙන්න පුළුවන්. එතකොට අපි දන්නා ඉස්සලා ප්ලාස්මික පටලයේ ප්‍රධාන සංඝටක විදිහට ක්‍රියා කරේ ෆොස්ෆොලිපිඩයි ප්‍රෝටීනයි. ඒ අමතරව කාබෝහයිඩ්‍රේට් තියෙනවා. එතකොට ඒ සංඝටක තුනම මේ අන්තප්ලාස්මික ජාලිකාවල කුහරය දකින්න පුළුවන් හින්දා ඒ සංඝටක ටික එකතු වෙලා මේ රළු අන්තප්ලාස්මික ජාලිකාවලට තමන්ගේම පටලය තවත් වර්ධනය කරන්න හැකියාවක් තියෙනවා. රළු අන්තප්ලාස්මික ජාලිකා වගේම සිනිඳු අන්තප්ලාස්මික ජාලිකාවලත් විවිධ සංඝටක දකින්න පුළුවන්. එයා තියෙන්නේ සිනිඳු අන්තප්ලාස්මික ජාලිකා කුහරය තුළ උදාහරණ ලිපිඩ, ෆොස්ෆොලිපිඩ, ඒ වගේම කාබෝහයිඩ්‍රේට ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව කැල්සියම් 2+ අයන ගබඩා වෙලා තියෙනවා මේ කුහරය තුළ. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ රයිබෝසෝම තුලින් නිපදවන ප්‍රෝටීන සයිටෝප්ලාස්මය වෙත පරිවහන ආශිකා විදිහට නිකුත් කරනවා වගේම සිනිඳු අන්තප්ලාස්මික ජාලිකාවලත් තියෙන සංඝටක සයිටෝප්ලාස්මය වෙත යවන්න මෙතන පෘෂ්ඨය මගින් පරිවහන ආශිකා නිපදවලා ඒවා සයිටෝප්ලාස්මය වෙත මුදා හරිනවා. අපි ඊළඟට කතා කරන්න තියෙන ගොල්ගි උපකරණය ගැන. මේකට ගොල්ගි දේහය කියලා සාමාන්‍යයෙන් කියනවා. ගොල්ගි උපකරණය සැලකුවාම ඒක පටල දෙකකින් ඉන්ද්‍රිකාවක්, ද්විපටලම ඉන්ද්‍රිකාවක්. ඒකේ පිටත පටලයක් තියෙනවා, ඇතුළත පටලයකුත් තියෙනවා. ඇතුළත පටලයට ඇතුළතින් කුහරයක් දැක ගන්න පුළුවන්. ගොල්ගි උපකරණයේ හැඩය ගැන සැලකුවොත් ඒකත් නිකම් පැතලි මඩි ආකාර ව්‍යුහයක් තමයි තියෙන්නේ. පැතලි මඩි හෝ ආශ කියන්නේ ආශයිකාවක්. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ආශයිකාවක් විකරණය වීමෙන් හැදිච්ච ව්‍යුහයක්. එතකොට එහෙම ව්‍යුහ හරි පැතලි මඩි ආකාර ව්‍යුහ හරි මෙහෙම එක මත එක සැකසීලා අට්ටියක් වගේ මෙන්න මේ විදිහට තමයි ගොල්ගි උපකරණේ හැදලා තියෙන පැතලි මඩි හෝ ආශ එක මත එක පිහිටලා අට්ටියක් ආකාරයෙන් තමයි මේ විදිහට සැකසීලා තියෙන්නේ. ගොල්ගි උපකරණය සලකපුවාම ඒකේ මුහුණක් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ පිටත අට්ටියක් වගේ සලකුවාම මේ පිටත වෙන්න තියෙන මුහුණට අපි කියනවා සිස් මුහුණත කියලා. මේ ඇතුළට වෙන්න වගේ තියෙන මුහුණත අපි කියනවා ට්‍රාන්ස් මුහුණත කියලා. මේ සිස් මුහුණත ගොඩක් ආසන්නව තියෙනවා අන්තප්ලාස්මික ජාලිකාවලට. ඒකට හේතුව තමයි අපි ඉස්සෙල්ලා කිව්වා අන්තප්ලාස්මික ජාලිකාවලින් ශ්‍රාවය කරනවා පරිවහන ආශයිකා. ඒ පරිවහන ආශයිකා මෙන්න මෙතනින් ගොල්ගි උපකරණයට ඒ කියන්නේ මේ සිස් ප්‍රදේශයෙන් මේ පරිවහන ආශයිකා මේ ගොල්ගි උපකරණයට ඇතුල් කරගන්නවා. ඊට පස්සේ ඇතුල් කරගත්තට පස්සේ මේ පරිවහන ආශයිකාවල තිබ්බ විවිධ සංඝටක විකරණයට ලක් වෙලා ඊට පස්සේ මේ ගොල්ගි උපකරණය මේ ට්‍රාන්ස්
මුහුණතින් මේවා ශ්‍රාවය වෙනවා ශ්‍රාවීය ආශේකා විදිහට. ඒ ශ්‍රාවීය ආශේකා පස්සේ සයිටසෝලයට යොමු කරනවා. ගොල්ගි උපකරණයේ කෘත්‍යයන් විදිහට සැලකුවොත් ඒකේ ප්‍රධාන කෘත්‍යය තමයි ද්‍රව්‍ය එක්ලස් කිරීම, සුරා තැබීම හා බෙදා හැරීම. එතකොට අපි මම ඉස්සර කිව්වා වගේ එතකොට අර අන්තර්ප්ලාස්මීය ජාලිකා වලින් එන පරිවහන ආශේකා ගොල්ගි උපකරණයේ සිස් ප්‍රදේශයෙන් මෙතන ඇතුළු කරගන්න හින්දා ද්‍රව්‍ය එතකොට කියන්න පුළුවන් අපිට ද්‍රව්‍ය එක්ලස් කරන ව්‍යුහයක් විදිහට ගොල්ගි උපකරණය ක්‍රියා කරනවා කියලා. ඒ වගේම මේ ගොල්ගි උපකරණයේ මේ කුහරය තුළ විවිධ සංඝටක අඩංගු වෙලා තියෙනවා. එතකොට මේ ද්‍රව්‍ය ගබඩා කරලා තියෙන ව්‍යුහයක් විදිහට ගොල්ගි උපකරණය එතකොට අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපි කිව්වා ට්‍රාන්ස් මුහුණතේ ගොල්ගි උපකරණයේ මෙතන ශ්‍රාවීය ආශේකා අංකුරණය වෙලා සෛල ප්ලාස්මය වෙත යොමු කරනවා කියලා. එතකොට ඒක අපිට කියන්න පුළුවන් විවිධ ද්‍රව්‍ය බෙදාහරින ස්ථානයක් බෙදාහරින ව්‍යුහයක් විදිහටත් එතකොට ගොල්ගි උපකරණය ක්‍රියා කරනවා කියලා. ඒ වගේම මේ ගොල්ගි උපකරණය කියන ඉන්ද්‍රිකාව වැදගත් වෙනවා සෛල විභාජනයේදී. ඒක අපිට එච්චර වැදගත් නෑ අපේ විෂය නිර්දේශයට. මේ ගොල්ගි උපකරණයේ තියෙනවා සෙලියුලෝස් වගේම සෙලියුලෝස් නොවන පෙක්ටින් වගේ සෛල විත්තියට අවශ්‍ය කරන ද්‍රව්‍ය. එතකොට මේ අවශ්‍ය කරන ද්‍රව්‍ය ඉස්සර වගේම අර ශ්‍රාවීය ආශේකා විදිහට මේ සිස් ට්‍රාන්ස් මුහුණතෙන් අංකුරණය වෙලා සෛල ප්ලාස්මයට යොමු කරනවා. එතකොට මේ යොමු කරන ශ්‍රාවීය ආශේකා සෛල විභාජනයේදී වැදගත් වෙනවා ශාක සෛලවල. සෛල තලය කියලා දෙයක් හැදෙනවා. ඒ සෛල තලය හැදුනම ඒ සෛල තලයට යොමු වෙන්නේ මේ ශ්‍රාවීය ආශේකා. එතකොට මේ ශ්‍රාවීය ආශේකාවල ගබඩා වෙලා තියෙනවා සෙලියුලෝස්, පෙක්ටින්, සෙලියුලෝස් නොවන පෙක්ටින් වැනි සෛල බිත්තියට දායක වන සංඝටක. එතකොට මේ සංඝටක ඒ සෛල තලය හදන්න මේ ශ්‍රාවීය ආශේකා දායක වෙනවා. වගේම ඒ ශ්‍රාවීය ආශේකා තුළ ගබඩා කරන ද්‍රව්‍ය මගින් සෛල බිත්තිය හදන්න උපකාරී වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන ලයිසෝම ගැන. ලයිසෝම කියන්නේ පිටතින් පටලයකින් වටවුණු ඇතුළතින් ජල විච්ඡේදක එන්සයිම සහිත උපසෛලීය සංඝටකයක්. මේක ඇත්තම කිව්වොත් ගොල්ගි අපි ඉස්සෙල්ලා කතා කරපු ගොල්ගි උපකරණයේ ශ්‍රාවීය ආශේකාවක් විකරණය වීමෙන් සෑදුණු උපසෛලීය සංඝටකයක්. මේකේ අඩංගු එන්සයිම කිව්වොත් නියුක්ලියේස, ප්‍රෝටියේස, ලයිපේස, කාබෝහයිඩ්‍රේස කියන ඒ කියන්නේ අපේ ජීවීන් තුළ දකින්න පුළුවන් ජෛව අණු විදහෙලන්න පුළුවන් එන්සයිම අඩංගු උපසෛලික සංඝටකයක්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ලයිසෝම කියන ඉන්ද්‍රිකාවේ කෘත්‍යයන් ගැන. ලයිසෝම කියන ඉන්ද්‍රිකාව සලකපුවාම ඒක ගොඩක් වැදගත් වෙන ජීවියෙක් ඉන්නවා. ඒ තමයි ඇමීබා කියන ප්‍රොටිස්ටාව. මේ ඇමීබා කියන ප්‍රොටිස්ටාව ඇත්තටම ඒකසෛලික ජීවියෙක්. මේ ඒකසෛලික ජීවියා තමන්ගේ ආහාර අවශ්‍යතාවය ඉටු කරගන්න හදාගන්නා තමන්ගේ මෙහෙම ඒකසෛලික ජීවියා සැලකුවොත් මේ තියෙන ජීවියාගේ සෛල ප්ලාස්මය, මේ තියෙන ප්ලාස්ම පටලය. එතකොට යම් ආහාරාංශයක් තම දේහයට ලබා ගන්න භක්ෂක සෛලකතාව කියන ක්‍රමය තමයි භාවිතා කරන්නේ. එතකොට මේ භක්ෂක සෛලකතාවදි වෙන්නේ මෙහෙම ආහාර අංශයක් තියෙද්දි මේ ඇමීබා කියන ඒකසෛලික ජීවියා ව්‍යාජපාල කියලා නිර්මාණයක් හදාගෙන මේ ආහාර අංශය වටා පටලයක් නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ මේ ඇමීබා කියන ඒකසෛලික ජීවියාගේ තියෙන ලයිසෝමය කියන ඉන්ද්‍රිකාව. ඊට පස්සේ මේ ලයිසෝමය කියන ඉන්ද්‍රිකාව මේ ආහාර අංශුව වට කරලා ඒ ආහාර අංශුව සහිත ආශේකාව වෙත පැමිණෙලා මේ ලයිසෝමය මගින් මේ ආහාර අංශුව වෙත විවිධ එන්සයිම් නිකුත් කරනවා.
ඒ එන්සයිම නිකුත් කරලා පස්සේ මේ ආහාරාංශයේ තියෙන සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය බවට පත් වෙලා අවශ්‍ය ද්‍රව්‍ය ඇමීබා කියන එක සෛලිකයා අරගෙන අවශේෂ ද්‍රව්‍ය බහිස්සෛලිකතාවය කියන ක්‍රමවේදයෙන් නැවත බාහිර පරිසරයට යොමු කරනවා. ඒ වගේම තමයි ගෙවියන ඉන්ද්‍රිකාවක් සෛලයක තිබ්බොත් ඒ සෛලයටත් සෛල පටලයක් ඇති වෙලා ඒ සෛල පටලය බටවුණු ඉන්ද්‍රිකා ගෙවියන ඉන්ද්‍රිකාව වෙත ලයිසෝමය පැමිණිලා ඒ ලයිසෝම මගින් මේ ගෙවියන ඉන්ද්‍රිකාව අපි දන්නවා ඉන්ද්‍රිකාත් හැදලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ කියන ඒ වගේ ජෛවාණු වලින් ඒ ජෛවාණු ජීර්ණය කරන්න පුළුවන් එන්සයිම් ලයිසෝමය මත තියෙනවා. ඒ ලයිසෝමය මගින් ඒ එන්සයිම මේ ගෙවියන ඉන්ද්‍රිකාව වෙත යොමු කරලා ඒ ද්‍රව්‍ය ඉන්ද්‍රිකාව සරල ද්‍රව්‍ය බවට පත් කරලා අවශේෂ ද්‍රව්‍ය බහිස්සෛලකතාව මගින් සෛලයෙන් පිට කරනවා. වගේම ලයිසෝමය වැදගත් වෙනවා ස්වයං ජීර්ණය කියන ක්‍රියාවලියට. අපි දන්නා ලයිසෝමය තුළ තියෙනවා ජෛවාණු බිඳහෙලන්න පුළුවන් එන්සයිම. එතකොට මේ ලයිසෝමය සිදු කරන්නේ මේ ලයිසෝමය සෛලෝප්ලාස්මය තුළ ගිලී පවතිද්දී මේ ලයිසෝමය තුළ තියෙන ජෛවාණු බිඳහෙලන්න පුළුවන් එන්සයිම සෛලෝප්ලාස්මය වෙත නිකුත් කරනවා. ඊට පස්සේ සිරම සෛලෝප්ලාස්මයයි සෛලෝප්ලාස්මයේ තියෙන ඉන්ද්‍රිකාවයි සරල ද්‍රව්‍ය බවට පත් වෙමින් ඒ සෛලයේ මිය යාමක් සිදු වෙනවා. මේ ගොඩක් වැදගත් වෙන්නේ අපි දන්නා ගෙම්බාගේ රූපාන්තරණයක අවස්ථාවක් තියෙනවා ඉස්කෙලියා කියන එක. ඉස්කෙලියාගේ බල්ගය ජීර්ණය කරන්න මේ ලයිසෝමය වැදගත් වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පෙරොක්සෝමය කියන උපසෛලීය සංඝටකය. මේක ව්‍යුහය එච්චර දැනගැනීම අවශ්‍යතාවයක් නැහැ. පෙරොක්සෝමයක් කියන්නේ ලයිසෝමය වගේම ශ්‍රාව්‍යාශයිකාවක් විකරණය වීමෙන් සෑදුණු උපසෛලීය සංඝටකයක්. මේ පෙරොක්සිසෝමය තුළ විවිධ ඔක්සිකරණ එන්සයිම දකින්න පුළුවන්. ඒ වගේම මේ පෙරොක්සිසෝමය ශාක සෛලවලත් සත්ත්ව සෛලවලත් දෙකේම දැක ගන්න පුළුවන්. මේ පෙරොක්සිසෝමය කියන ඉන්ද්‍රිකාව වැදගත් වෙනවා. එකක් තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල විෂහරණයට. ඒක සිදු කරන්නේ මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ සෛලයට අහිතකර විෂ රසායනිකයක්. මේක මේ පෙරොක්සිසෝමයේ තියෙනවා එන්සයිමයක් කැටලේස් කියන එන්සයිම. ඒ කැටලේස් කියන එන්සයිම මගින් මේ පෙරොක්සිසෝමය කියන සෛලයට විෂ සහිත ද්‍රව්‍ය ජලය හා ඔක්සිජන් බවට බිඳහෙලනවා. එතකොට ජලය හා ඔක්සිජන් කියන්නේ සෛලයට විෂ ද්‍රව්‍යයක් නෙමෙයි. ඒ හින්දා පෙරොක්සිසෝමය කියන දේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල විෂහරණය කිරීමට වැදගත් වෙනවා. පෙරොක්සිසෝමය කියන එක අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා ප්‍රභාස්වසනය කියලා ක්‍රියාවලියක්. ඇත්තටම ඒ ප්‍රභාස්වසනය කියන ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. හැබැයි ඒ ප්‍රභාස්වසනය කියන ක්‍රියාවලියට මේ පෙරොක්සිසෝමය කියන උපසෛලීය සංඝටකයේ දායක වෙනවා. ඒකේ ඒ ප්‍රභාස්වසනයේ ක්‍රියාවලියේදී හැදෙන විෂ ද්‍රව්‍ය බිඳහෙලන්න වගේ ක්‍රියාවලි වලට මෙම උපසෛලීය සංඝටකය වැදගත් වෙනවා. තවත් එක උපසෛලීය සංඝටකයක් තමයි ග්ලයිසෝසෝමය කියන්නේ. ග්ලයිසෝසෝමය කියන්නේ විශේෂිත වූ පෙරොක්සිසෝමයක්. එතකොට මේකේ විවිධ එන්සයිම් දක්න හම්බෙනවා. මේකේ එන්සයිම් මගින් සිදු කරන්නේ මේද අම්ල කාබෝහයිඩ්‍රේට් බවට පත් කිරීමක් තමයි. එතකොට ඒ වගේම මේ ග්ලයිසෝමය ගොඩක් දකින්න හම්බෙනවා ශාක සෛලවල. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ තවත් වැදගත් ඉන්ද්‍රිකාවක් මයිටොකොන්ඩ්‍රියම. මේක ගොඩක් සෛලවල දකින්න පුළුවන්. විශේෂයෙන් අපේ ඇඟේ තියෙන මාංශ පේශි වල තියෙන කංකාල පේශි සෛල, ඒ වගේ ස්නායු සෛල වැනි කියන්නේ ක්‍රියාකාරීත්වයෙන් වැඩි සෛලවල තමයි මේ ඉන්ද්‍රිකාව ගොඩක්ම දකින්න හම්බෙන්නේ. මොකද මේ මයිටොකොන්ඩ්‍රියාව කියන ඉන්ද්‍රිකාවෙන් තමයි සෛලයේ ශක්තිය නිපදවන්න දායක වෙන්නේ. මයිටොකොන්ඩ්‍රියාව කියන ඉන්ද්‍රිකාව සලකපුවාම ඒක ද්විපටලම ඉන්ද්‍රිකාවක්. ඒ කියන්නේ පිටතින් පටලයක් තියෙනවා, ඒ වගේම ඇතුළතින් පටලයක් තියෙනවා. මේ පටල දෙක අතර තියෙනවා අන්තර් පටල අවකාශය. පිටත පටලයට සාපේක්ෂව ඇතුළත පටලේ
පෘෂ්ඨික වර්ගඵලය වැඩි. මොකද කියනවා නම් මේ ඇතුළත පටලයේ මගින් මේ තියෙන මයිටොකොන්ඩ්‍රියාවේ ඇතුළත තියෙන පූරකය, ඒ පූරකය වෙතට නිරුම් ඇති කරනවා මියර කියලා. ඒ මියර හින්දා මේ ඇතුළත පෘෂ්ඨයේ පෘෂ්ඨික වර්ගඵලය පිටත පෘෂ්ඨයේ පෘෂ්ඨික වර්ගඵලයට සාපේක්ෂව වැඩි. ඒ වගේම මේ ඇතුළත පෘෂ්ඨය පිටත පෘෂ්ඨයට වඩා රළු. ඒ කියන්නේ හේතුව තමයි මේ ඇතුළත පෘෂ්ඨයේ කණිකා වර්ගයක් තියෙනවා. ඒකට කියන සවුන්ත කණිකා. එහෙම නැත්නම් ඔක්සිසෝම කියලා කියනවා. මේ කණිකා කැදලා තියෙන විවිධ එන්සයිම එකට ගොනු වෙලා. එතකොට මේ සවුන්ත කණිකා මේ මියර තුව දකින්න හම්බෙන හින්දා මේ පිටත පෘෂ්ඨයට වඩා ඇතුළත පෘෂ්ඨය රළුයි කියලා අපි කියනවා. ඒ වගේම මේ මයිටොකොන්ඩ්‍රියාව මේ තමයි දකින්න හම්බෙන පූරකය. මේ පූරකය තුළ දකින්න හම්බෙන චක්‍රීය DNA අණු. ඒ වගේම රයිබෝසෝම, මේ රයිබෝසෝම 70S රයිබෝසෝම. ඒ වගේම මේක දකින්න පුළුවන් මොනවාද ෆොස්ෆේට් කණිකා දකින්න පුළුවන්. මොකද මේ මයිටොකොන්ඩ්‍රියාව කියන්නේ ශක්තිය නිපදවන ඉන්ද්‍රිකාවක්. ඒ ශක්තිය කියන්නේ බොහෝ වෙලාවට සෛලය තුළ ATP ශක්තිය. එතකොට ATP හදන්න ෆොස්ෆේට් දායක වෙනවා. එතකොට මේ ෆොස්ෆේට් සහිත කණිකා මේ මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය තුළ දකින්න පුළුවන්. ඒ වගේම මේ මයිටොකොන්ඩ්‍රියා පූරකය තුළ ස්වායු ශ්වසනය කියන ක්‍රියාවලිය සිදු වෙනවා. ඒ ස්වායු ශ්වසනය කියන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය එන්සයිම මේ පූරකය තුළ දකින්න හම් වෙනවා. මේ මයිටොකොන්ඩ්‍රියාව තුළ ශක්තිය නිපදවන ක්‍රියාවලියට අපි කියන්නේ ස්වායු ශ්වසනය කියලා. මේ ස්වායු ශ්වසනයේ අධ්‍යයන තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ග්ලයිකෝසිලිකය, ඊට පස්සේ පයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රය, ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන පරිවහන දානවා. ග්ලයිකෝසිලිකය කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ සෛල ප්ලාස්මය තුළ. එතකොට සිට්‍රික් අම්ල චක්‍රය හා පයිරුවේට් ඔක්සිකරණය සිදු වෙන්නේ මේ මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය තුළ. ඒ වගේම ඉලෙක්ට්‍රෝන පරිවහනය දාමය සිදු වෙන්නේ මේ අභ්‍යන්තර පටල මියරවල. එතකොට ඒ එක ප්‍රතික්‍රියාව එක ක්‍රියාවලිය සිදු කරන්න එන්සයිම් දායක වෙනවා. ඒ එන්සයිම මේ අභ්‍යන්තර පටල මියරවල මයිටොකොන්ඩ්‍රියා පූරකය දකින්න හම්බ වෙනවා. මයිටොකොන්ඩ්‍රියා ප්‍රධාන ක්‍රියාවලිය තමයි ස්වායු ශ්වසනය. ඊට අමතරව මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රභා ශ්වසනය කියන ක්‍රියාවලියට මයිටොකොන්ඩ්‍රියාවෙනුත් දායකත්වයක් සැපෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන තාත් වැදගත් ඉන්ද්‍රිකාවක් හරිතලවය. මේ හරිතලවය දකින්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂක ජීවීන්, ශාක වගේ ප්‍රභා සංශ්ලේෂක ජීවීන් තුළ තමයි. හැබැයි හැම ප්‍රභා සංශ්ලේෂක ජීවීන් තුළ දකින්න හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ශාක සෛලයක හරිතලවය සරකවුවාම මෙන්න මේ හැඩය තමයි දැක ගන්න පුළුවන්. හරිතලවයක් සලකපුවාම ඒකේ ඒක ද්විපටලම ඉන්ද්‍රිකාවක්. ඒකේ පිටත පටලයකුත් තියෙනවා, ඇතුළත පටලයකුත් තියෙනවා. ඒ පටල දෙක අතර අන්තර් පටල අවකාශයකුත් තියෙනවා. හැබැයි මේ ඉන්ද්‍රිකාවේ ඇතුළත පටලයයි පිටත පටලයයි දෙකම සියුම්දුයි. ඒ වගේම මේ ඇතුළත පටලයට ඇතුළත තියෙන කොටසට මෙන්න මේ කොටසට අපි කියන්නේ පංජරය කියලා. හරිතලවයේ පංජරය. ඒ වගේම මේ පංජරේ දකින්න පුළුවන් චක්‍රීය DNA, ඒ වගේම 70S රයිබෝසෝම, පිෂ්ඨ කණිකා, එන්සයිම, ඒ වගේම ලිපිඩ බින්ති. පිෂ්ඨ කණිකා දකින්න පුළුවන් මොකද ප්‍රභා සංශ්ලේෂණයේ නිපදවන්නේ ග්ලූකෝස් කියන සරල කාබෝහයිඩ්‍රේටය. ඒ කාබෝහයිඩ්‍රේටය බහුව්‍යවීකරණයෙන් තමයි පිෂ්ඨය හැදෙන්නේ. ඒ පිෂ්ඨ සහිත ගොනු දකින්න පුළුවන් හරිතලවයේ පංජරයේ පිෂ්ඨ කණිකා විදිහට. හරිතලවයේ සලකපුවාම ඒක පිටත හා ඇතුළත පටල වලට අමතරව
තවත් ඇතුළතින් පටල පද්ධතියක් දකින්න පුළුවන්. ඒක තමයි මම මේ ඇඳලා පෙන්නලා තියෙන්නේ. එතකොට මේ පටල පද්ධතිය සලකපුවාම මෙන්න මේ කොටස. මේකට අපි කියන්නේ පංජර කණිකාව කියලා. මේ පංජර කණිකාව කියන කොටස හරියට නිකන් කාසි කිහිපයක් එක මත එක තිබ්බම අවතින ඒ හැඩය වගේ ව්‍යුහයක් තමයි මෙතන තියෙන්නේ. මේ පටල පද්ධති වලින් නිර්මාණය වුණු මේ ඒ එක මත එක කාසි තියලා වගේ තියෙන ව්‍යුහය එකිනෙක යා කරමින් තියෙන තවත් පටල පද්ධතියක්. ඒකට තමයි අපි කියන්නේ සූස්තර කියලා. මේ හරිතලාවය සලකපුවාම මේකේ ඇතුළතින් තියෙන මේ කාසි එක මත එක තිබීමෙන් වගේ හැදුණු මේ ඇතුළත පටල පද්ධතියේ මේ එක කාසියක් ආකාර ව්‍යුහයක් සලකපුවාම අපිට ඒක කියන්න පුළුවන් තෛලකොයිඩ කියලා. මේ මම මෙතන ඇඳලා තියෙන්නේ මේ අර මේ පංජර කණිකාව කියන ඒ ව්‍යුහය මේ පැත්තට හරස් කැපුමක් දාපුවාම පේන විදිහ. එතකොට මේ අපිට දකින්න පුළුවන් මේ තෛලකොයිඩ මේ පටල තුල දකින්න හම්බෙනවා ප්‍රභා පද්ධති කියලා සංකීර්ණ වර්ගයක්. මේ සංකීර්ණ හැදිලා තියෙන්නේ වර්ණ කණු වලින් වර්ණක ක්ලෝරොෆිල්, සෙන්ට්‍රොෆිල්, කැරොටින් ඒ වගේ වර්ණක වලින් කලින් කිව්වා වගේ හරිතලාවය කියන ඉන්ද්‍රිකාව දායක වෙන ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය සිදු කරන්න. එතකොට ඒ ප්‍රභා සංශ්ලේෂණය විවිධ කොටස් ක්‍රියාත්මක වෙන්නේ හරිතලාවයේ විවිධ ස්ථානවල. ප්‍රභා සංශ්ලේෂණයේ කැල්වින් චක්‍රය කියලා ක්‍රියාවලියක් තියෙනවා. ඒක සිදු වෙන්නේ හරිතලාව පංජරයේ. එතකොට තව ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියලා ක්‍රියාවලියක් තියෙනවා. ඒක සිදු වෙන්නේ මේ ප්‍රභා පද්ධති ආශ්‍රිතව. ඊළඟට අපිට කතා කරන්න තියෙන සෛල සැකිල්ල කියන උපසෛලී සංඝටකය. සෛල සැකිල්ල කිව්වොත් අපේ ඒක හරියට නිකන් අපේ ඇඟේ තියෙන අස්ථි සැකිල්ල වගේ. අපේ දේහයට අස්ථි සැකිල්ල සන්ධාරණය සපයනවා වගේම සෛලයට සෛල සැකිල්ල මගින් සන්ධාරණය සපයනවා. එතකොට මේ ගොඩක්ම වැදගත් වෙන සත්ත්ව සෛලයකට. මොකද සත්ත්ව සෛලයක තියෙන්නේ ප්ලාස්ම පටලය විතරයි. ප්ලාස්ම පටලයට පිටතින් සෛල බිත්තියක් දකින්න හම්බෙන්නේ නැහැ. ශාක සෛල වන නම් සෛල බිත්තියක් දකින්න හම්බෙනවා. ඒකින්ද ශාක සෛලයකට යම් තාක් දුරට සම්ධාරණයක් සපය ගන්න පුළුවන්. නමුත් සත්ත්ව සෛලයට එහෙම බෑ. එතකොට සෛල සැකිල්ලේ ප්‍රධාන නාලිකා වර්ගයක් තියෙනවා ශුද්ධ නාලිකා කියලා. ඊට පස්සේ සූත්‍රිකා වර්ග දෙකක් තියෙනවා. ශුද්ධ සූත්‍රිකා, අතරමැදි සූත්‍රිකා කියලා. එතකොට ශුද්ධ සූත්‍රිකා තව කියනවා නමකින් ඇක්ටින් සූත්‍රිකා කියලා. මේ සෛල සැකිල්ල කියන එක අපි කියනවා ක්‍රියාකාරී ගතික ව්‍යුහයක් කියලා. මොකද මේ සෛල සැකිල්ලට පුළුවන් මේ සෛල සැකිල්ලේ තියෙන මේ සංඝටක වලට පුළුවන් කැඩිලා නැවත ආයෙ හැදිලා ඒ වගේ කැඩෙමින් විදෙමින් සෛලයට සන්ධාරණය සපයන්න. සෛල සැකිල්ල හැදිලා තියෙන සංඝටක වලින් අපි පළවෙනියෙන්ම ශුද්ධ නාලිකා ගැන කතා කරමු. ශුද්ධ නාලිකා හැදිලා තියෙන්නේ ටියුබියුලින් කියන ප්‍රෝටීනේ බහුවර්ගීකරණය. එතකොට ටියුබියුලින් කියන ප්‍රෝටීන මේ වගේ අපි සැලකුවොත් මෙහෙම මේ ටියුබියුලින් ප්‍රෝටීන එකක් මත එකක් පිටිපස්සට වෙන විදිහට දාමයක් විදිහට හැදිලා තියෙනවා. දාමයක් විදිහට බහුවර්ගීකරණය වෙලා තියෙනවා. එතකොට එහෙම හැදුණු දාම 13 මේ විදිහට වටේට සම්බන්ධ වෙලා තමයි ශුද්ධ නාලිකාව කියන දේ හැදිලා තියෙන්නේ. ඇක්ටින් සූත්‍රිකා ගැන කතා කරොත් ඇක්ටින් සූත්‍රිකා හැදිලා තියෙන්නේ ඇක්ටින් කියන ප්‍රෝටීනය මේ විදිහට ඇක්ටින් කියන ප්‍රෝටීන මේ විදිහට එකක් පිටිපස්සේ එක දාමයක් විදිහට හැදිලා මේ දාම දෙකක් එකිනෙක මත ඉතා අතිශයින් වෙලමින් තමයි මේ ඇක්ටින් සූත්‍රිකාව හැදිලා තියෙන්නේ. අතරමැදි සූත්‍රිකාව ගැන සැලකුවොත් ඒක අපිට කියන්නේ අතිශයින් සංවරිත වූ තන්තුමය ප්‍රෝටීන කියලා. එතකොට මේ තියෙන ප්‍රෝටීන දාම ඒ ප්‍රෝටීන් දාම අතිශයින් එකිනෙකා මත වෙලමින් දඟර ගැසෙමින් තමයි මේ අතරමැදි සූත්‍රිකාව හැදිලා තියෙන්නේ.
ඒ වගේම අතරමැදි සූත්‍රිකාවට දායක වන ප්‍රෝටීනය ශරීරයෙන් ශරීරයට වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කෙටින් කියන ප්‍රෝටීනය දායක වෙනවා. සමහර වෙලාවට විමෙන්ටින් කියලා ඒ වගේ ප්‍රෝටීන වෙනස් වෙන්න පුළුවන්. ශුද්ධ නාලිකාවල කෘත්‍යයන් ගැන සැලකුවොත් ශුද්ධ නාලිකාව දායක වෙන සෛල සැකිලේ ප්‍රධාන කෘත්‍යයක් වන සෛල හැඩය පවත්වා ගැනීමට, ඒ වගේම පිස්සරට සෛල විභාජනයේදී ඉගෙන ගන්නා මේ වර්ණ දේහ චලනය කිරීමට ශුද්ධ නාලිකා දායක වෙනවා කියලා. ඒ වගේම සෛලයේ චලතාවයන්ට ශුද්ධ නාලිකා දායක වෙනවා. ඒ දායක වෙන්නේ කශිකා එහෙම නැත්නම් පක්ෂම හදන්න මේ ශුද්ධ නාලිකා දායක වෙන හින්දා ඒ කශිකා පක්ෂම වගේ සෛල චලනයන් සිදු කරන හින්දා ශුද්ධ නාලිකා ඒ වගේ දේවල්ටත් දායක වෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට ඊට පස්සේ සෛල විභාජනයේ තව තරුකුව කියන දෙයක් හැදෙනවා. අන්නේ තරුකුව හදන්න ශුද්ධ නාලිකා තමයි දායක වෙන්නේ. ඇක්ටින් සූත්‍රිකා සලකපුවාම මේකත් සෛල සැකිල්ලේ ප්‍රධාන කෘත්‍යයක් වන සෛලයේ හැඩය පවත්වා ගැනීමට දායක වෙනවා. ඒ වගේම මෙය සෛලයේ ආතතිය දරා ගැනීමට උපකාරී වෙනවා. මොකද අපි කිව්වා සෛල සැකිල්ල ගතික ව්‍යුහයක්. ඒක කැඩෙමින් බිඳෙමින් නැවත සෑදෙමින් තියෙන ව්‍යුහයක්. එතකොට ශුද්ධ සූත්‍රිකා එතකොට කැඩෙමින් එතකොට ආතතියක් වුණාම ඒ සෛල සැකිල්ල කැඩෙමින් ඊට පස්සේ අවශ්‍ය වුණාම ආයේ සෑදෙමින් එහෙම තමයි ශුද්ධ සූත්‍රිකා අතරමැදි සූත්‍රිකා ඒ දෙකේම කෘත්‍යයක් විදිහට මේ සෛලයට ඉටු කරන්නේ. ඒ වගේම ඇක්ටින් සූත්‍රිකා දායක වෙනවා සෛලයේ හැඩය වෙනස් කරන්න. ඒක දායක වෙන්නේ මෙන්න සෛලයක් සලකපුවාම මේ සෛලය තුළ ඇක්ටින් සූත්‍රිකා තියෙද්දී මේ ඇක්ටින් සූත්‍රිකාවට පුළුවන් මේ සෛල ප්ලාස්මය ඉදිරියට තල්ලු කරන්න. එතකොට ඉදිරියට තල්ලු කරපුවාම මේ සෛල ප්ලාස්මය ඉදිරියට තල්ලු වෙන හින්දා ප්ලාස්ම පටලය ඉදිරියට තල්ලු වෙනවා. එතකොට මේ සෛලයේ හැඩය වෙනස් කරගන්න මේ ඇක්ටින් සූත්‍රිකා දායක වෙනවා. ඒ වගේම මේ ඇක්ටින් සූත්‍රිකා කියන්නේ ඉතාමත් වැදගත් සූත්‍රිකාවක් පේශි සංකෝචනයේදී. ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ස්වර්පණ සූත්‍රික යාන්ත්‍රණයටදී. එතකොට මේ ඇක්ටින් සූත්‍රිකා මයෝසින් සූත්‍රිකා අතරින් ගමන් කරමින් තමයි පේශි සංකෝචනය සිදු කරන්නේ. එතකොට ඒක සඳහා මේ ඇක්ටින් සූත්‍රිකා උපකාරී වෙනවා. ඒ වගේම මේ ඇක්ටින් සූත්‍රිකා දායක වෙනවා සෛලප්ලාස්මී සංසරණයට. ඒක පොඩි ශාක සෛලවල තමයි දකින්න හම්බෙන්නේ. මේ ශාක සෛලයක් සලකපුවාම මේකේ තියෙන ඇක්ටින් සූත්‍රිකා මගින් මේ සෛලප්ලාස්මය එහාට මෙහාට චලනය කිරීමට හැකියාවක් තියෙනවා මේ ඇක්ටින් සූත්‍රිකා වලට. එතකොට මේ ඉන්දිකා ඒවා එහෙම හැමතැනම ගමන් කරමින් මේ සෛලප්ලාස්මය සංසරණය සිදු කරන මේ ඇක්ටින් සූත්‍රිකා දායක වෙනවා. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ සෛලයේ හැඩය වෙනස් වීමට වගේම ඇමීබා කියන ප්‍රොටිස්ටා වගේ චලනයටත් මේ ඇක්ටින් සූත්‍රිකා දායක වෙනවා. මොකද මේ ඇමීබා කියන ප්‍රොටිස්ටාව ඒකසෛලික ජීවියක් චලනය වෙන්නේ ව්‍යාජ භාවිතා කරමින්. ඒ කියන්නේ මේ සෛල ප්ලාස්මය සංසරණය ඉදිරියට සංසරණය කරමින් තමයි චලනය වීම සිදු කරන්නේ. එතකොට මේ සෛලප්ලාස්මය ජීවියාගේ සෛලප්ලාස්මය සංසරණය කරන්න මේ ජීවියාගේ තුල මේ සෛලයේ තියෙන ඇක්ටින් සූත්‍රිකා දායක වෙනවා. ශුද්ධ සූත්‍රිකාව සලකපුවාම ඒක දායක වෙනවා වේදනැලිය කියන දේ හැදෙන්න. ඒක වේදනැලිය හැදෙන්නේ සෛල විභාජනයේදී. සෛල විභාජනය විශේෂයෙන් සත්ත්ව සෛලවල සෛල විභාජනයේදී ප්ලාස්ම විභාජනය කියලා දෙයක් වෙනවා. එතකොට මේ ප්ලාස්ම විභාජනය සිදු වෙන්න මේ ඇක්ටින් සූත්‍රිකා දායක වෙනවා. මෙහෙම සත්ත්ව සෛල සලකපුවාම මේ ඇක්ටින් සූත්‍රිකා වෙන්නේ මේ සෛලයේ ඇතුල් පෘෂ්ඨයේ මෙහෙම දික්කතට වලයාකාරව සැකසෙනවා. ඒක නිකන් මෙහෙම සෛලය සලකපුවාම මේ ඇක්ටින් සූත්‍රිකා මේ සෛලයේ ඇතුල් පෘෂ්ඨයේ මෙහෙම බලයාකාර විදිහට මේ ප්ලාස්ම පටලයට හයි වෙනවා. ඊට පස්සේ වෙන්නේ මේ ඇක්ටින්
මේ සූත්‍රිකා සහිත මේ බලයේ විස්කම්භය එන්න පොඩ අඩු වෙනවා. එතකොට වෙන්නේ මේ සයිටෝප්ලාස්මය හීනි වෙලා අන්තිමට මේ සයිටෝප්ලාස්මය වෙනම ප්ලාස්ම පටලයක වටුන සයිඩ දෙකක් බවට පත් වෙනවා. එතකොට ඒක කරන්න මේ ඇක්ටින් සූත්‍රිකා දායක වෙනවා. එතකොට අතරමැදි සූත්‍රිකා සලකපුවම අතරමැදි සූත්‍රිකා දායක වෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා නෂ්ටි තලාව. නෂ්ටි තලාව හැදිලා තියෙන ප්‍රෝටීන් සූත්‍රිකා වලින්. එතකොට මේ ප්‍රෝටීන් සූත්‍රිකා වෙන්නේ අතරමැදි සූත්‍රිකා. අතරමැදි සූත්‍රිකා දායක වෙනවා නෂ්ටි පටලයට ඇතුළෙන් තියෙන නෂ්ටි තලාව හදන්න. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පක්ෂම හා කශිකා කියන උපසෛලීය සංඝටක ගැන. එතකොට පක්ෂම සලකපුවාම පක්ෂම සාමාන්‍ය දකින්න පුළුවන් සෛලයක කෙටි සෛලීය නෙරුම් විදිහට ඒවා පේල් විදිහට සැකසීලා තියෙන ගොඩක් වෙලාවට. ඒ වගේම ඒවා ඒ පක්ෂම තියෙන තැන්වල පක්ෂම ගොඩක් එකපාර දැක ගන්න පුළුවන්. නමුත් කශිකා කියන්නේ සාමාන්‍යයෙන් සෛලයකට එකක් දෙකක් වගේ තමයි සාමාන්‍ය දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පක්ෂම කියන දේ කෙටි කශිකා කියන දෙකට වඩා. එතකොට කශිකාව පක්ෂම වලට වඩා සාපේක්ෂව දිගයි. පක්ෂම ගත්තත් කශිකා ගත්තත් දෙකේම ව්‍යුහය ආසන්න වශයෙන් සමානයි. එතකොට හැබැයි මේ පක්ෂමයි කශිකාවලයි පාදස්තය ගත්තම, ඒ කියන්නේ සෛලයට සම්බන්ධ වෙන තැන ගත්තම එතන ව්‍යුහයයි පක්ෂමේ ඉහළ හරිය පක්ෂම හරි කශිකාවේ හරි ඉහළ හරිය ව්‍යුහය එකිනෙකට වෙනස්. එතකොට අපි මුලින්ම පක්ෂමේ පාදස්තේ ව්‍යුහය සැලකුවොත් පක්ෂම එක හරි කශිකාවක හරි උඩ හරි ව්‍යුහයක් සැලකපුවාම පේන්නේ මෙන්න මේ විදිහට. යට හරින් ඒ කියන්නේ පාදස්ත ප්‍රදේශයෙන් ව්‍යුහයක් සලකපුවම පේන්නේ මෙන්න මේ විදිහට. මේ ව්‍යුහයට අපි කියනවා 9.2 ව්‍යුහය කියලා. මේ ව්‍යුහයට කියනවා 9.0 ව්‍යුහය කියලා. එතකොට මේ 9.2 9.0 කියන්නේ මොකද්ද? මේ කශිකාවේ මේ උඩ හරින් ඒ කියන්නේ මෙහෙම කශිකාව ගත්තොත් මෙන්න මේ හරින් කවලා කැපුවම මේ පේන ව්‍යුහේ මෙතන මේ තියෙන ශුද්ධ නාලිකා ද්විත්ව. ඒ කියන්නේ ශුද්ධ නාලිකා මේවා තන්තු දෙක ගානේ ද්විත්ව 9ක් මෙහෙම වටේට සැකසීලා තියෙනවා. ඒ වගේම මැද ද්විත්වයක් තියෙනවා. එතකොට මේ පාදස්තයේ කොටසක් අපල බලපුවාම ඒකේ ශුද්ධ නාලිකා ද්විත්ව 9ක් මෙහෙම වටේට තියෙනවා. හැබැයි මැද ද්විත්වයක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම පක්ෂම උඩ හරියේ ප්ලාස්ම පටලයකින් වට වෙලා තියෙනවා. හැබැයි මේ පාදස්ත හරියේ ප්ලාස්ම පටලයකින් වට වෙලා පෙන්නේ. කශිකා හා පක්ෂම සලකපුවාම ඒක දායක වෙනවා සෛලවල චලනය සිදු කරන්න. සමහර බැක්ටීරියා වන්ට කශිකා දායක වෙනවා චලනය සිදු කරන්න. ඒ වගේම ප්‍රොටිස්ටා වන යුග්ලිනා ක්ලැමිඩෝමොනාස් ඒ වගේ ප්‍රොටිස්ටාවන්ට දායක වෙනවා කශිකා චලනය සිදු කරන්න. ඒ වගේම පැරමීසියම් කියන ප්‍රොටිස්ටාවට දායක වෙනවා චලන සිදු කිරීමට පක්ෂම. ඒ වගේම පක්ෂම දායක වෙනවා පටක තුලින් තරල ගමන් කිරීමට. උදාහරණ වශයෙන් අපේ නාස් කුහරයේ සිට අපේ ශ්වසන පද්ධතියේ සෛලවල පක්ෂම අඩංගු වෙනවා. ඒ පක්ෂමට උඩින් ශ්ලේෂ්ම තරලය විවිධ ආගන්තුක ව්‍යාජනකයන් ඒ වගේම දූවිලි අංශු රැගත් මේ ශ්ලේෂ්ම තල්ලය පිටතට තල්ලු කරන්න මේ පක්ෂම දායක වෙනවා. ඒ පක්ෂම මගින් මේ පටකයේ මේ ශ්ලේෂ්ම තල්ලය එක් දිශාවකට චලනය කිරීම මගින් මේ තල්ලය ඉදිරියට ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඩිම්බකෝෂයේ පැලවපිය නාලවල පක්ෂම දකින්න පුළුවන්. ඒ පක්ෂම මගින් කරන්නේ ඩිම්බ ගර්භාෂය වෙතට චලනය කිරීමට උපකාරයක් දෙන එක. ඊළඟට අපි කතා කරන්නේ කේන්ද්‍රිකා කියන උපසෛලීය සංඝටකය ගැන. මේ කේන්ද්‍රිකාව කියන උපසෛලීය සංඝටකය හැදිලා තියෙන්නේ ශුද්ධ නාලිකාවලින්.
ඒ ශුද්ධ නාලිකා අපි ඉස්සල්ලා පක්ෂම කශිකාවල පාදස්තේ තිබ්බ ව්‍යුහයට සමාන ව්‍යුහයක් තමයි මේ කේන්ද්‍රිකාවල ව්‍යුහය වෙන්නේ. ඒ කියන්නේ ශුද්ධ නාලිකා ද්විත්ව 9ක් මෙහෙම බලයාකාරව සැකසීලා තියෙනවා. ප්ලාස්මා පටලයකින් වට වෙලා නැහැ. කේන්ද්‍රිකා සලකපුවාම ඒවා දකින්න පුළුවන් සත්ව සෛලවල විතරයි. එතකොට මේක මේ කේන්ද්‍රිකා ඇත්ත වශයෙන්ම තියෙන්නේ එකිනෙකට ලම්බක වූ සිලින්ඩරාකාර කොටස් දෙකක් විදිහට. ඒක තමයි මම මෙතනින් පෙන්නලා තියෙන්නේ. මෙහෙම මම හරස්කඩ මේ පැත්තට කපුවාම මේ ව්‍යුහය මම ඇදලා තියෙන්නේ. එතකොට මේ ශුද්ධ නාලිකා මේ අතට මෙහෙම තියෙනවා. එතකොට මේ ශුද්ධ නාලිකා වලින් මේ හැදුණු මේ කේන්ද්‍රිකා කියන කේන්ද්‍රිකා දෙකක් එකිනෙකට ලම්බක දිශාවක් ඔස්සේ මේ දිශාවට මේ දිශාවට ලම්බක දිශා දෙකක් ඔස්සේ සම්බන්ධ වෙලා තමයි මේ කේන්ද්‍රිකා පිහිටන්නේ. එතකොට ඒ කේන්ද්‍රිකා දෙක එකතුවට අපි කියනවා කේන්ද්‍ර දේහය කියලා. කේන්ද්‍ර දේහය සලකපුවාම ඒක දකින්න පුළුවන් සෛල විභාජනයේදී දකින්න පුළුවන් ප්‍රතිවිරුද්ධ දැල්වල එකිනෙකට සෛලයක් සලකපුවාම ඒ සෛලයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දැල්වල මේ කේන්ද්‍ර දේහ දකින්න පුළුවන්. මේ කේන්ද්‍ර දේහ සලකපුවාම මේ කේන්ද්‍ර දේහයේ කෘත්‍යය තමයි තර්කුව හා තුරුව හදන්නේ. මේ තර්කුව හා තුරුව කියන්නේ මේ සෛල විභාජනයේදී වැදගත් වෙන දෙයක්. මේ තර්කුව මගින් තමයි මේ වර්ණ දේහය සෛලය තුළ චලනය කිරීමට දායක වෙන්නේ මෙන්න මේ කේන්ද්‍ර දේහ මගින් සාධන තර්කුව මගින්. එතකොට මේ තර්කුව හදන්න ඒ වගේම මේ කේන්ද්‍ර දේහ මගින් තුරුව කියලා දෙයක් හදනවා. ඒ තුරුවයි තර්කුවයි හදන්න මේ කේන්ද්‍ර දේහ වැදගත් වෙනවා. ඊළඟ විභවය තමයි මධ්‍යරික්තකය. මධ්‍යරික්තකය දකින්න පුළුවන් ශාක සෛලවල. මේ ශාක සෛලයේ විශාල ප්‍රදේශයක පැතිරිලා මේ මධ්‍යරික්තකය කියන විභවය තියෙනවා. මේ මධ්‍යරික්තකයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි රික්තක විෂය, අනිත් එක තමයි තානප්ලාස්ටය. මේ රික්තක විෂය තානප්ලාස්ටයෙන් වට වෙලා දෙන්නේ. එතකොට මේකේ මේ තරලයක් තියෙන්නේ. මේ තරලය වැඩිපුර තියෙන්නේ ජලය. ඒ වගේම පොටෑසියම් අයන තියෙනවා, ක්ලෝරින් අයන තියෙනවා. ඒ වගේම ඇන්තොසයිනින් කියන වර්ණක තියෙන්න පුළුවන්. මේ රික්තකය දායක වෙනවා ජලය, අයන වර්ග, ඒ වගේම වර්ණක, ඒ වගේ දේවල් ගබඩා කරන්න. ඒ වගේම සෛලයේ අනිකුත් ක්‍රියාවලට දායක වෙන විශේෂ සංඝටක සාමාන්‍ය සුක්‍රෝස් වගේ ඒ වගේ සංඝටක මේ රික්තක විෂය ගබඩා වෙලා තියෙනවා සමහර වෙලාවට. ඒ වගේම මේ ශාක සෛලයේ මේ විවිධ වර්ණක අඩංගු වීම මගින් ඒ ශාක සෛලයට එම වර්ණය ලබා දෙන්න පුළුවන්. මොකද ශාක සෛලයක වැඩිපුර කාර්යයක් තියෙන මේ රික්තකය. එතකොට රික්තකයේ වර්ණය අපිට එළියෙන් බලපුවම ශාකයේ වර්ණයේ විදිහටම පේන්න පුළුවන්. රික්තකයක් සලකුවාම ඒක සෛලයේ ජල තුල්‍යතාවයට උපකාරී වෙනවා. ඒක වෙන්නේ අපි දන්නවා මේ රික්තකේ නම් මේක එළියෙන් තියෙනවා සයිටසෝලේ ජලය දකින්න හම් වෙනවා. ඒ වගේම රික්තකයේ තුල ජලය දකින්න හම් වෙනවා. එතකොට මේ රික්තකයේ තියෙන ජලය සමහර වෙලාවට සයිටසෝලේ තුලට ගමන් කරන්නත් පුළුවන්. සයිටසෝලේ ජලය රික්තකයේ තුලට ගමන් කරන්නත් පුළුවන්. එතකොට එහෙම සයිටසෝලේ ජලය රික්තකයේ තුලට ගමන් කිරීමෙන් රික්තකයේ ජලය සයිටසෝලේ තුලට ගමන් කිරීමෙන් සෛලයේ ජලය තුල්‍යව පවත්වා ගන්න මේ රික්තකය දායක වෙනවා. ඒ වගේම මේ රික්තකය දායක වෙනවා සෛලයේ ශුන්‍යතා පීඩනය ඇති කරන්න. ඒ ශුන්‍යතා පීඩනය කියන්නේ මේ සයිටසෝලේ වටේ ආවරණය කරගෙන තියෙන ප්ලාස්මා පටලයේ පිටින් සෛල බිත්තිය තියෙනවා. එතකොට මේ සයිටසෝලේ ජල ප්‍රමාණය වැඩි වුණාම වෙන්නේ මේ ප්ලාස්මා පටලයේ මේ සෛල බිත්තිය තෙරපෙනවා. ඒ තෙරපුණාට පස්සේ ඒ සෛල බිත්තිය මගින් සයිටසෝලය හා ප්ලාස්මා පටලය වෙත ප්‍රතිවිරුද්ධ පීඩනයක් ඇති කරනවා. ඒක තමයි කියන්නේ ශුන්‍යතා පීඩනය කියලා. එතකොට මේ ශුන්‍යතා පීඩනය ඇති කරන්න මේ සයිටසෝලේ ජල ප්‍රමාණය වැදගත් වෙනවා. එතකොට ජල ප්‍රමාණය පාලනය කරන්න රික්තකයේ වැදගත් වෙන
උපකාර කරන හින්දා ඒකින්ද ශුන්‍යතාව ඇති කිරීමට සයිටසෝ රික්තකයේ දායක වෙනවා. ගම්සපි YouTube channel එකේ ඉගෙනීමේ ක්‍රියාවලිය සමග සම්බන්ධ ඔබ සැමට ස්තුතියි. අපි මේ වගේම ඉදිරියටත් ජීව විද්‍යා විෂය නිර්දේශයට අදාළ පාඩම් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි 2021 උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍ර මාලාවකුත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට මේ පාඩම සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් වලින් දාන්න. අපි හැකි උපරිමයෙන් ඔයගොල්ලන්ට උපකාර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පාඩමට අදාළ ඇනිමේෂන් වීඩියෝ එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා අපේ YouTube channel එක subscribe කරන්න කියලා.